Okay dear. අපේ නම් මේ ඔප්පු කිරීම පහ පාඩමත් බොහෝම හොඳ අවබෝධයෙන් කරගෙන යන්. මම මේ පාඩමේ උගන්වන්නේ relative pronouns. ඒ කියන්නේ who, whom, whose, which, that වැනි සම්බන්ධවාචී පද භාවිතා කරලා වාක්‍ය ගොඩනගා ගන්න හැටි. එතකොට මේ පාඩම තුලින් මම ඔප්පු කරන්න යන්නේ ඒ ක්‍රියාවලිය කරගෙන යාමේදී වැදගත්ම දේ තමයි එහි මුල් නිර්මාණය බව. ඕනෑම වාක්‍යයට මුල් නිර්මාණයක් තියෙනවා. එතකොට ඒ මුල් නිර්මාණය ප්‍රබල නම් එතනින් එහාට ඕනම දෙයක් කරගන්න පුළුවන් බවත් ඒ මුල් නිර්මාණය වර්ධිනවා නම් සෑම දෙයක්ම වර්ධිනවත් කියන එක තමයි මම මේ ඔප්පු කිරීම පාඩම තුල දිග්ගටම ඔප්පු කරන් එන්නේ. ඒ මුල් නිර්මාණය හදාගන්න ලෝකයේ තියෙන හොඳම ක්‍රමය තමයි මේ ඔබ ඉදිරියේ පේන 5 path English method කියන විශිෂ්ට ක්‍රමය. දිගටම මේ අපේ lessons බලන අය දන්නවා මහාසාගරයක් වගේ තියෙන ඉංග්‍රීසි භාෂාව මේ මහා ක්‍රමයේ යටතේ ගෙනාවා කොටස් පහකට. පළවෙනි එක ඔබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න ක්‍රමය, දෙවෙනි එක සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න ක්‍රමය, තුන්වෙනි එක ඈමීසා ක්‍රමය, හතරවෙනි එක හැස් හැව් ක්‍රමය, පස්වෙනි එක දෙයයිස් දෙයරා ක්‍රමය. මේ ක්‍රම පහේම තව ගොඩක් කොටස් පල්ලෙහාට කොටස් තියෙනවා. මුළු ඉංග්‍රීසි භාෂාවම මේ කොටස් පහ තුල හැදෙනවා. එතකොට වාක්‍ය දික් කරනවා කියලා කියන්නේ මේ මාවත් තුළ තියෙන මුල පද, ඒ කියන්නේ මේ තියෙන මුල සබ්ජෙක්ට්, මේ ඔබ්ජෙක්ට්, මේන් නවුන් කියන පද වාක්‍යයකින් හැදෙනවා. එහෙම නැත්නම් මේ අග සබ්ජෙක්ට්, ඔබ්ජෙක්ට්, අදර්ස් කියන පද වාක්‍යයකින් හැදෙනවා. මේ මාවත් පහේ මුල අග පද වාක්‍යයකින් සැදීම තමයි වාක්‍ය එකතු කරනවා කියලා කියන්නේ. ඒ වගේ මේ මහා ක්‍රමයේ තුල ඔබ දන්නවා අපි සිංහල වාක්‍යයෙන් නිවැරදි ප්‍රවේශයක් දුන්නා ඒ සිංහල වාක්‍යයේ ඉංග්‍රීසියෙන් හැදෙන ඉංග්‍රීසි පද පිළිවෙල හඳුනා ගන්න. ඒතර අපිට ඕනම සිංහල වාක්‍යයක් තුලින් එන්න පුළුවන් ඒ ඉංග්‍රීසි වාක්‍යය හැදෙන්නේ මෙන්න මේ විදිහටයි කියන තැනට. ඉතින් පාඩමට යන්න කලින් ඔබට මතක් කිරීමක් කරනවා. ඒක තමයි යම් කෙනෙක් මේ වීඩියෝ එකෙන්ම බලනවා නම් මේ ලෙසන් එකෙන් බලනවා නම් මේක පැටලෙනවා අනිවාර්යෙන්. එනිස ඉල්ලා සිටිනවා අපේ පහුගිය පාඩම් බලන්න. විශේෂයෙන්ම හෙළිදරව්ව කියලා පාඩම් 22ක් තියෙනවා. අන්න ඒක තුල මේ මුල් නිර්මාණය හැදෙන හැටි ඔක්කොම කතා කරනවා. මේ ඔප්පු කිරීම කියන පාඩම් මාලාවෙන් කරන්නේ ඒ මුල් නිර්මාණය හැදෙනවා නම් එතනින් එහාට කිසිම ගැටලුවක් කිසි කෙනෙකුට ඇති වෙන්නේ නැහැ කියන එක තමයි මේ රයිට් මේ තියෙන්නේ. හරි අපි බලමු. පළමු වාක්‍යය. මගේ හිතේ තියෙන අදහස් ඇයට දැන්විය යුතුයි. අපි එහෙම වාක්‍ය හිතමුකෝ. දැන් මේකේ ප්‍රධාන ක්‍රියාව තමයි දැන්විය යුතුයි. අපේ 5 path ක්‍රමයේ ඉංග්‍රීසි වාක්‍යයක් හදනකොට අපි ඉස්සරලාම අල්ලගන්නේ සිංහල ක්‍රියාවෙන්. මේ ක්‍රියාව දැන්විය යුතුයි. දැන්විය යුතුයි කියන්නේ ඇක්ෂන් ක්‍රියාවක්. ඒතකොට මේ වාක්‍ය හැදෙන්නේ පළවෙනි මාවතේ හෝ දෙවෙනි මාවතේ. මම කතා කරන්නේ අපේ 5 path ක්‍රමය ගැන. එතකොට මේකේ කර්තෘ නැහැ. මේ දන්නනවා කියන ක්‍රියාව කරන කර්තෘ නැහැ. ඒ නිසා මේ කියන්නේ පළවෙනි මාවතට. ඒ කියන්නේ මේ සමස්ත වාක්‍යයේ පැසිව් වොයිස් වාක්‍යයක්. මොකද මේ දැන්විය යුතුයි කියලා කියන්නේ මගේ හිතේ තියෙන අදහස්. එතකොට මගේ හිතේ තියෙන අදහස් ඔබ්ජෙක්ට්. එතකොට මේ වාක්‍යයේ හැදෙන්නේ පිළිවෙල තමයි මේ තියෙන්නේ. ඕම්. එතකොට මගේ හිතේ තියෙන අදහස් ඇයට දැන්විය යුතුයි කියන වාක්‍යය හැදෙන්නේ ඔබ්ජෙක්ට් එකයි should be must be දෙකෙන් එකයි past participle එකයි by subject එකයි.
එතකොට මේ මගේ හිතේ තියෙන අදහස් තමයි ඔබ්ජෙක්ට් එක. එතකොට මේ ඔබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ මගේ හිතේ තියෙන අදහස් කියන එක හැදිලා තියෙන වාක්‍යයකින්. මගේ හිතේ තියෙන අදහස්. එතන තියෙන වාක්‍යයක්. මොකක්ද එතන තියෙන වාක්‍යය? එතන තියෙන්නේ අදහස් මගේ හිතේ තියෙනවා කියන වාක්‍යය. මම ඔබට කලින් කිව්වානේ මේ වාක්‍ය දික් කරනවා කියන්නේ මාවත් පහේ මුල පද අග පද වාක්‍යකින් හැදෙන එක කියලා. එතකොට මේ ඔබ්ජෙක්ට් එක තමයි මගේ හිතේ තියෙන අදහස්. ඒක හැදෙන වාක්‍යයකින්. එතන තියෙන්නේ මගේ හිතේ අදහස් තියෙනවා කියන වාක්‍යය. මගේ හිතේ අදහස් තියෙනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ideas are in my mind. අපේ ක්‍රමයට අනුව මේ වාක්‍යයේ තියෙන තුන්වෙනි මාවතේ තියෙනවා කියන තැන. මාවත් පහෙන් තුන්වෙනි එකේ තියෙනවා කියන තැන තියෙනවා. ඒතර මගේ හිතේ තියෙන අදහස් කියන එක හැදෙන්නේ අදහස් මගේ හිතේ තියෙනවා කියන වාක්‍යයෙන්. අදහස් මගේ හිතේ තියෙනවා කියන්නේ ideas are in my mind. මෙන්න මේ වාක්‍යයේ මේ ideas කියන එකයි ආ කියන එක අතර දානවා that එක. මේ දෙක අතර දානවා that එක. එතකොට අදහස් මගේ හිතේ තියෙනවා කියන වාක්‍ය මගේ හිතේ තියෙන අදහස් කියලා වෙනස් වෙනවා. ඕන් දැන් මම හදාගත්තා the ideas that are in my mind. මෙන්න මේ වාක්‍ය මේ ideas are in my mind මේ ideas are in my mind. ඒ වාක්‍යය එහෙම් පිටින්ම තියෙනවා. ඒක තමයි that දැම්මේ. එතකොට the ideas that are in my mind කියන්නේ මගේ හිතේ තියෙන අදහස්. ඒ කියන්නේ අපි ලියුවේ ඔබ්ජෙක්ට් එක. දැන් දාන්නේ should be නැත්තම් must be දෙකෙන් එකක් දාන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ දන්නනවා කියන ක්‍රියාව past participle කරනවා. එච්චරයි. දන්නවනම් අපි කියන්නේ convey ed එක දාලා conveyed කරනවා. එතකොට අපි කියන්නේ should be conveyed නැත්තම් must be conveyed ඇයට කියන්නේ to her. මේ බලන්න. The ideas that are in my mind should be conveyed to her. ඔන්න ඔබ තමයි වාක්‍ය එකතු කරනවා කියලා කියන්නේ. මම මේ ඔබට පෙන්නගෙන යන්නේ ඔය මොන වාක්‍ය හැදුනත් අපේ මාවත් පහ තුල හැදෙනවා. වාක්‍ය දික් කරනවා කියන්නේ මේකේ මුල පද අග පද වාක්‍යකින් හැදෙනවා කියන එක. So let's move to one more and see how it is. Okay. Number 2. මේ රැකියාවට තෝරගන්න පුද්ගලයින්ට ප්‍රමාණවත් සුසුකම් තිබිය යුතුයි. මේකේ ක්‍රියාව තිබිය යුතුයි. තිබිය යුතුයි කියන්නේ non action ක්‍රියාවක්. යමක් කරන හැඟෙන ක්‍රියාවක් නෙමෙයි. එතකොට මේකේ එන්නේ 3 4 5 මාවත පැත්තට. මේක එන්නේ 4 මාවතට. එතකොට මේ සමස්ත මේ රැකියාවට තෝරගන්න පුද්ගලයින්ට ප්‍රමාණවත් සුසුකම් තිබිය යුතුයි කියන වාක්‍ය ඉංග්‍රීසියෙන් හැදෙන පිළිවෙල තමයි මේ තියෙන්නේ. ඔය සම්පූර්ණ වාක්‍ය ඉංග්‍රීසියෙන් හැදෙන්නේ main noun එකට ඊට පස්සේ should have නැත්නම් must have දෙකෙන් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අනිකුත් පද. දැන් මොකද්ද main noun එක? මේකේ main noun එක තමයි මේ රැකියාවට තෝරගන්න පුද්ගලයන්. මේ රැකියාවට තෝරගන්න පුද්ගලයන් තමයි main noun එක. එතකොට මේ රැකියාවට තෝරගන්න පුද්ගලයන් කියන එක හැදෙන්නේ එහි තියෙන මුල් නිර්මාණයක් ඒක හැදෙන්න. මේ රැකියාවට තෝරගන්න පුද්ගලයන් කියන එකේ මුල් නිර්මාණය මොකද්ද? That is the most important thing. Unless you understand the first construction, everything will collapse. සෑම දෙයක්ම කැඩෙනවා මුල් නිර්මාණය හොයාගත්ත නැත්තම්. මේ වාක්‍යයේ මුල් නිර්මාණයක්. ඒ රැකියාවට තෝරගන්න පුද්ගලයන් ඒ රැකියාව තෝරගන්න පුද්ගලයන්. එතන තියෙන්නේ පුද්ගලයන් ඒ රැකියාවට තෝරගන්නවා කියන වාක්‍යය. ඒකත් පැසිව් වාක්‍යයක්. ඒක හැදෙන්නේ බලන්න. පුද්ගලයන් ඒ රැකියාව තෝරගන්නවා. People are selected. ඒ රැකියාවට for that job. ඒ වාක්‍යය හැදෙන්නේ
අපේ මාවත් පහේ පළවෙනි මාවතේ කරනවා කියන තැන. අපේ මාවත් පහේ පළවෙනි මාවත කියන්නේ පැසිව් වොයිස් නේ. එතන තමයි හැදෙන්නේ. ඔන්න දැන් අපි හදාගත්තා පුද්ගලයින්ව ඒ රැකියාවට තෝරගන්නවා කියන වාක්‍යය. මේකෙන් තමයි හැදෙන්නේ ඒ රැකියාවට තෝරගන්න පුද්ගලයින්. පුද්ගලයන් තෝරගන්නවා කියන එක තෝරගන්නවා කියන එක තෝරගන්න කරන එකම දේ තමයි මේ people කියන එකයි ආ කියන එක people කියන පදේ ආ කියන පදේ අතර දාන who මෙතන දාන who එක. ඇයි කලින් that දැම්මේ දැන් who දාන්නේ ඇයි? ඒක පොඩි වෙනසක් තියෙන්නේ පැහැදිලි කරන්න. මේ තියෙන ඕ බලන්න මේ people are selected for that job. මේ people are selected for that job. මුල් වාක්‍යයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. දැන් කියන්නේ people who are selected for that job. ඒ කියන්නේ මේක තමයි මුල් නිර්මාණය. දැන් දාන් තියෙන්නේ should have නැත්නම් must have අරගෙන ප්‍රමාණ සූසුකම් කියන්නේ enough qualifications. ඒක කියන්නේ should have නැත්නම් මේ පිළිවෙල යන්නේ මේ should have නැත්නම් must have enough qualifications. වාක්‍ය හැදෙන්නේ කොහොමද? people who are selected for this job මේ රැකියාවට should have enough qualifications. People who are selected for this job should have enough qualifications. Okay, let's see next. අපි තව වාක්‍ය බලමු. ඇයට තියෙන කාර් එක ආනයනය කරලා තියෙන ජපානයේ. මේකේ ක්‍රියාව ආනයනය කරලා තියෙනවා. ඇක්ෂන් ක්‍රියාවක්. කර්තෘ නැහැ. ඒ නිසා මේක පැසිව් වාක්‍යයක්. මේ සමස්ත වාක්‍ය පැසිව් වොයිස්. ඇයට තියෙන කාර් එක ආනයනය කරලා තියෙන ජපානයේ. ඒකේ හැදෙන්නේ මේක තමයි පිළිවෙල. ආනයනය කරලා තියෙනවා. මේක හැදෙන්නේ කරලා තියෙනවා පළවෙනි මාවත. මේ වාක්‍ය හැදෙන object has have been past participle by subject කියන පිළිවෙලට. දැන් object එක තමයි ඇයට තියෙන කාර් එක. ඇයට තියෙන කාර් එක කියන එක හැදෙන්නේ ඇයට කාර් එකක් තියෙනවා කියන වාක්‍යය. ඇයට කාර් එකක් තියෙනවා කියලා අපි කියන්නේ she has a car. ඔය she has a car එකෙන් තමයි ඇයට කාර් එකක් තියෙනවා කියන එකෙන් තමයි ඇයට තියෙන කාර් එක හැදෙන්නේ. ඒක හදා ගන්නකොට අපි කරන්නේ මේ car කියන එක ගන්න මුලට. දැන් she has a car එකේ car ගන්න මුලට. ඉතුරු වෙන she has. ඒ car එකයි she එක අතර දානවා which එක. මේ බලන්න. ඇයට තියෙන කාර් එක අපි කියන්නේ the car which she has. ඇයට කාර් එකක් තියෙනවා she has a car. ඇයට තියෙන කාර් එක the car which she hasn't. එතකොට car which she has කියන object එක. දැන් දාන්නේ has have දෙකෙන් එකක්. කාර් එක ඒක වචනයිනේ. අපි දානවා hasn't been. දැන් ගන්න import කියන ක්‍රියාව imported. past participle නේ. The car which she hasn't has been imported. Japanen කියන්නේ from Japan. Then how can we say the car which she hasn't has been imported from Japan? එතකොට ඔබට පේනවා දැන් මේ හදාගත්ත ඔබ්ජෙක්ට් එක. මේක ඔබ්ජෙක්ට් එකනේ. ඔබ්ජෙක්ට් එක හැදෙන වාක්‍යයකින්. ඒ වාක්‍යය හදන්නත් ඕනේ. ඒ වාක්‍යේන ඔබ්ජෙක්ට් එක හදාගෙන පස්සු ඉතුරු පද ටික පෙළ ගැහුවා. හරි. මේ වාක්‍ය බලන්න. this one. විදුහල්පතිතුමා අවවාද කළ ගැහැණු ළමයා පන්තියේ අඬනවා. මේකේ ක්‍රියාව අඬනවා. ඇක්ෂන් ක්‍රියාවක්. අඬන්නේ ගැහැණු ළමයා. කර්තෘ ගැහැණු ළමයා. විසින් නැහැ. වැටෙන දෙවෙනි මාවත. මේක දෙවෙනි මාවතේ වැටෙන්නේ කරමින් ඉන්නවා කියන තැනට. විදුහල්පතිතුමා අවවාද කළ ගැහැණු ළමයා පන්තියේ අඬමින් ඉන්නවා කියන සිංහල වාක්‍යය ඉංග්‍රීසියෙන් හැදෙන්නේ subject am is සහ තුනෙන් එකක් present participle කියන්නේ ing ඊට object. subject am is සහ ing object තමයි පිළිවෙල මේ වාක්‍යය හැදෙන්නේ. subject එක තමයි විදුහල්පතිතුමා අවවාද කළ ගැහැණු ළමයා. දැන් විදුහල්පතිතුමා අවවාද කළ ගැහැණු ළමයා කියන එක හැදෙන්නේ තව වාක්‍යයකින්. එතන තියෙන මුල් වාක්‍ය මොකද්ද? විදුහල්පතිතුමා අවවාද කළ ගැහැණු ළමයා කියන එකේ තියෙන වාක්‍යය තමයි විදුහල්පතිතුමා ගැහැණු ළමයාට
අවවාද කළා. විදුහල්පතිතුමා ගැහැළමට අවවාද කළා කියන්නේ the principal advised the girl. The principal advised the girl. ඔන්න වාක්‍යය. the විදුහල්පතිතුමා ගැහැළමට අවවාද කළා කියන වාක්‍යයෙන් තමයි විදුහල්පතිතුමා අවවාද කළ ගැහැළම කියන්නේ හැදෙන්නේ. ඔබට පේනවා හැම තැන වටින්නේ මේකේ මුල් නිර්මාණය. එතකොට විදුහල්පතිතුමා අවවාද කළ ගැහැළමයා හදනකොට මේ ගැහැළමයා කියන පදේ ගන්නවා මුලට. මෙයා මුලට අරගෙන the girl එකයි the principal අතර දානවා whom එක. මේ බලන්නකෝ. අපි කියන්නේ the girl whom the principal advised me. The principal advised එහෙම දිනවා. The principal advised වෙනසක් නැහැ. The girl whom the principal advised. දැන් ඒ දීවේ subject එක. දැන් ගන්න is එක. because girl is singular. දැන් ගන්න is crying මේ. මෙතන කියන්නේ is cry එක crying is crying පන්තියේ in the class. සම්පූර්ණ වාක්‍ය හැදෙන්නේ කොහොමද? The girl whom the principal advised is crying in the class. The girl whom the principal advised is crying in the class. Okay, last one. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මිනිස්සුන්ට ප්‍රශ්නයක් වේ. මේකේ ක්‍රියාව වේ. ඔබ දන්නවා වේ කියන ක්‍රියාව තිබුණොත් අපේ මාවත් පහේ හැදෙන්නේ තුන්වෙනි මාවතේ. තුන්වෙනි මාවතෙත් පළවෙනි තැන. මේ බලන්නකෝ. මේ සමස්ත වාක්‍යය හැදෙන්නේ මේ විදිහට. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මිනිසුන් ප්‍රශ්නයක් වේ කියන වාක්‍යය හැදෙන්නේ main noun will be others. sorry ප්‍රශ්නයක් මෙතන වේවි මේක හදාගන්න වේවි කියලා. වේවි මේ වේවි වේවි මොකද මම වේවි වලට අරගෙන තියෙන්නේ මේ වේවි වේවි මෙතන වේවි කියලා මතක තියාගන්න වේවි වේවි හැදෙන්නේ main noun will be others. මොකද්ද main noun එක? main noun එක තමයි දිනෙන් දින ඉහළ යන ජීවන වියදම. දැන් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම කියන එක හැදෙන්නේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා කියන වාක්‍යයෙන්. දැන් ඒ වාක්‍යය හැදෙන්න ඕනේ. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා කියලා කියන්නේ cost of living goes up day by day. මේක හැදෙන්නේ අපේ දෙවනි මාවතේ පළවෙනි තැන. cost of living goes up day by day. එතකොට මේ cost of living එකයි goes up එකයි මැද දාන that එක. එතකොට තමයි ජීවන වියදම ඉහළ යනවා කියන්නේ ඉහළ යන කියලා එන්නේ. බලන්න. The cost of living that goes up day by day. The cost of living that goes up day by day කියලා කියන්නේ මේකේ main noun එක. දැන් ගන්නනේ will be. will be. ප්‍රශ්නයක් වෙයි. will be a problem නැත්නම් will be an issue. මිනිසුන්ට කියන්නේ to people. to people. මේ බලන්න. හැදෙන්නේ කොහොමද? The cost of living that goes up day by day will be an issue. That will be a problem to people. ඔන්න ඔක තමයි වාක්‍ය එකතු කරනවා කියලා කිව්වේ. ඔබට පේනවා අපේ මාවත් පහේ තියෙන පද පැල් ගැස්මනේ හැදුනා. වාක්‍ය එකතු කරනවා කියන්නේ මුල වාක්‍ය හෝ අග පද අද අනික මුල හෝ අග පද වාක්‍යයෙන් හැදෙන එක. ඉතින් මේ මහා ක්‍රමයේ යටතේ online classes කරගෙන යනවා. ඔබට ඒ online classes වල සම්බන්ධ වෙලා මේ පාඩම් මැනවින් ඉගෙන ගන්න පුළුවන්. ඒ පිළිබඳ විස්තරයක් තමයි පාඩම අවසානයේ ඔබ එකට 90 WhatsApp message එකක් එවන්න ඊට පස්සේ ඔබට එකතු වෙන්න පුළුවන් අපේ free session එකකට.